ධර්මානුශාසනාවට සමත් කරන්න කවුරු සාධකයන්ට समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् අප්පමත්තා සති මන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛත යෝ ීමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති පින්තුනි ධම්මිකේතන විහාරස්ථානයේ 2020 වසරේ වෙසක් පුර 15ක් වෙනුවෙන් සිදු කරන ලබන ආගමික කටයුතු වල අවසාන ධර්මානුශාසනාවටයි මේ ඔබ සවන් දෙන්නේ. මුලිනුත් මම මතක් කළා දිනදට අපේ විහාරස්ථානයේ ධර්මශාලාව පිරී ගිහින් මේ කටයුතු වලට අපේ සදහවත් පින්වතුන් සහභාගී වෙනවා. නමුත් අද දවසේ රටේ පවතින අයහපත් වාතාවරණ නිසා මේ විදිහට ආගමික කටයුතු විකාශනය කරන්නට අපට සිද්ධ වෙලා තිබෙනවා. හැම කෙනෙක්ම වගේ පුළුවන් හැටියට ඒකට සහභාගී වෙන බව මම දන්නවා. කොමුණත් මේ වෙලාවේ මා පින්තුන්ට මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. දඹදිව ගිය අපේ සදහවත් පින්තුන් සිටිනවා. ඒත් ඔය ඉන්න තැනම වාඩි වෙලා ඉඳගෙන හොඳට ඒ Taman වැඳ පුදාගත්ත සිද්ධාස්ථාන පිළිබඳව පොඩ්ඩක් සිහිපත් කරගන්න. මනසින් ඒ කියන්නේ මනසින් ඔබ දඹදිවට යන්න පටන් ගන්නට ලුම්බිනි සාලවනේ ඒ ලුම්බිනි සාලවනේ පටන් ගන්නටි කියලා කිව්වේ එතන තමයි අපේ නිජ බිම. ඒ සිද්ධාර්ථ නාමයෙන් කුමරෙක් මේ ලෝකයට බිහි වුණේ ලුම්බිනි සාලවනේ. දැන් ඔබට ඒ වටපිටාව ඉතාම ලස්සනට මතක් වෙනවා. එන අනුතුරුව ඔබට සිහිපත් කරගන්නට පුළුවන් ඒ සිද්ධාර්ථ නාමයෙන් ජීවත් වෙච්ච කුමරා රම්‍ය සුරම්‍ය සුභ මේ මාලිගා තුනක තමන්ගේ සුඛෝපභෝගී ජීවිතේ ගත කරපු හැටි ඒ මාලිගාවල නෂ්ටාවශේෂත් ඔබ දැකලා තියෙනවා. ඉන් පසුව එතුමා අභිනිෂ්ක්‍රමණය කළා.
ඒ කියන්නේ ගිහිගේ අතහැරලා දාලා මේ සත්‍ය හොයාගෙන එතුමා මාලිගාවෙන් ඈත් වුණා. තමාගේ සූපී බිරිඳ යසෝදරාව ඒ වගේම එකම පුතා රාහුල මේගොල්ලෝ අතහැරලා දමලා එතුමා අභිනිෂ්ක්‍රමණය කළා. ඇයි මේ අභිනිෂ්ක්‍රමණය මොකටද? අප හැම දෙනා කෙරෙහි තිබිච්ච පතල මහා කරුණාව. ඒ අභිනිෂ්ක්‍රමණය කරලා එතුමා කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියන තත්ත්වයටපත් වුණා. කිං සත්‍ය කුමද්ද කිං කුසලේ කුමද්ද ගවේෂී වන්න. එතකොට එතුමන් වහන්සේගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා මොකක්ද උනේ? සත්‍ය කුමද්ද කියලා හොයන එක, කුසලයේ කියලා කියන්නේ කුමද්ද කියන එක හොයන එක. මතක තියාගන්න ඒ වෙන විට දඹදිව තලයේ ප්‍රධාන ශාස්ත්‍රූරු 6 දෙනෙක් හිටියා. අපි කියන සත් ශාස්ත්‍රූ කියලා. ඒ වගේම විවිධ ආගම් තිබුණා. ප්‍රධාන ආගම් 62ක්. ඒ වෙන විට දඹදිව තලයේ තිබුණා. නමුත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ ආගමික පසුබිම යටතේ මේ සත්‍ය කුමක්දයි හොයාගෙන උන්වහන්සේ ගිහිල්ලා අන්තිමට ප්‍රධාන දෙපළක් ළඟ අවශ්‍ය කරන අධ්‍යයනය කළා. ඒ අපි දන්නවා කවුද කියලා. ආලාර කාලාම උද්දකරාම මේ දෙදෙනාම බුදුරජාණන් වහන්සේට මනස දියුණු කරගන්න හැටි ඉගෙනුවා. ඒ උපරිම නේව සංඥා නා සංඥාතනිය දක්වා තමන්ගේ මනස හිත දියුණු කරගන්න. උදේ මම භාවනා පිළිබඳව කතා කරනකොට පින්තුන්ට මතක් කළා සමත කියලා භාවනාවක්. බුද්ධ කාලීන පෙර ආතුව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගන්න පෙර ආතුව දඹදිව තලයේ මේ සමතය දියුණු කරලා තිබ්බා. ඒකෙන් ලබන්නට පුළුවන් උපරිම ඵල ඒත් ලැබුවා. ඒ තමයි තමන්ගේ සිත ලෞකික වශයෙන් දියුණු කරගන්නට පුළුවන් උපරිම තැන. නේව සංඥා නා සංඥායතන. එතකොට මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඔය කියන නේව සංඥා නා සංඥායතනෙ දක්වා තමන් වහන්සේගේ හිත දියුණු කරගත්තා. නමුත් අර කුරුල්ලද මහා පාරමී ශක්තියෙන් උන්වහන්සේට තේරෙනවා මා බලාපොරොත්තු වෙන්නේ මේක නෙවෙයි. මෙතනින් එහාට යමක් තියෙනවා. හැබැයි එතනින් එහාට ඒ කියන දේ පිළිබඳව පැහැදිලි විවරණයක් කරන්නට එවකට දඹදිව තලයේ හිටපු කිසිම ශාස්ත්‍රවරයෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද කළේ? එතුමන් වහන්සේ කවුද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ සියල්ල අත්හැරලා දාලා පටන් ගත්ත අත්කිලමතානුයෝගී. ඒ මොකද්ද? ශරීරයට දුක් දෙන්නට. ඇයි මේ ශරීරයට දුක් දෙන්න පටන් ගත්තේ? එවකට ඒ සමාජයේ පිළිගැනීමක් තිබුණා කාමසුඛල්ලිකානුයෝගී. ඒ කියන්නේ ශරීරයට සැප දෙන එක. උන්වහන්සේක ගිහි කාලේ ඕනටත් වඩා පුරුදු කළා. රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා තුනක ජීවත් වෙමින් ඊටමත් ඉහළ කාමසුඛාලිකාන යෝගය ගත කළා.
පිළිබඳව අත්දැකීම් තියෙනවා. නමුත් උන්වහන්සේගේ මනසට උන්වහන්සේට තේරුණා ඒ බලාපොරොත්තු වෙන සුවය ඒ වින්දනයේ තුලින් ඒ කියන්නේ කම්සප විනීම තුලින් ලබන්න බෑ. එහෙනම් මෙතනින් එහාට තව දෙයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි උන්වහන්සේ අර අත්ති කිලමතාන යෝගී පුරුදු කළේ. ශරීරයට දැඩිසේ දුක් දෙන්නට. දැන් මේ ශරීරයට දැඩිසේ දුක් දීම එවක හිටපු ශාස්ත්‍රෝන්ට වඩා ඊටාම ගැඹුරින් උන්වහන්සේ පුරුදු කළා. බුද්ධත්වය අවබෝධ කරගෙන උන්වහන්සේ පිළිබඳව සිය ශ්‍රාවකීන්ට සිහිපත් කරනවා. කොයි තරම් උග්‍ර ලෙස ඒ ශරීරයට දුක් දෙන අත්කිලමතාන යෝගී පුරුදු කළාද කියලා. අවුරුදු 6ක් උන්වහන්සේට වැටුණා මේක තේරුමක් නැති දෙයක්. අත්කිලමතාන යෝගී. මේකෙන් තමන් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ සැනසීම නිවීම සාංශාරික ගමනේ නිමාව මේකෙන් ඇති කර ගන්නට බෑ. එසා උන්වහන්සේ ඒ මඟ අත්හැරලා දැම්මා. ඒ වෙන විට ඔබ බුදු සිරිත කියවලා තියෙනවා පස්වග තවුසන්. උන්වහන්සේට උපස්ථාන කළා. ඒ උපස්ථාන කළේ ගෞතමයන් වහන්සේ දැන් බුදු වෙයි කියලා හිතාගෙන. මොකද ඒ තරම් උග්‍ර ලෙස මහා බෝසතාණන් වහන්සේ ඒ අභිනිෂ්ක්‍රමණයේ තුලින් දුෂ්කර ක්‍රියාව කළා. අන්තිමට ඒ අන්ත්‍ය අතහැරලා දැම්මා. අතහැරලා දාලා නැවත උන්වහන්සේ ශරීරය ප්‍රකෘතිමත් කරගන්නට උත්සාහ කළා. ඔබ දන්නවා එතකොට මොකද වුනේ කියලා. පස්වග තවුසන් උන්වහන්සේ වත්හැරලා දාලා කියලා. සිද්ධාර්ථ ගෞතමයන් පරිදිලා. දැන් ආපහු අරණ පරණ කාමසුඛාලිකාන යෝගීට වැටිලා. තථාගතයන් වහන්සේ එතනින් නැවතුනේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ එතනින් නැවතුනේ නැහැ. උන්වහන්සේට අර සාංශාරික පුරුද්ද එනවා. මොකක්ද ඒ පුරුද්ද? තමන් වහන්සේම අවබෝධ කරගත යුතු ඒ ධර්ම ශක්තිය සඳහා ගමන් කළ යුතු මඟ. අවසානයේදී ජයශ්‍රීමා බෝමැඩ අර සර්මාර පරාජය කරලා වෙසක් පුර 15ක් බොහෝ දවසක උන්වහන්සේට ඒ සම්බුද්ධ ඥානය ඇති කර ගන්නට පුළුවන් කමක් ලැබුණා. බුද්ධ දැන් මතක් කරගන්න. දඹදිව බුද්ධ ගයා බෝමැඩ සර්මාර පරාජය කරලා තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ අමාස්වේ විඳින ආකාරය ඔබ මානසික මවා ගන්න. ශාන්ත අනුරුවක් ඔබේ මනසට පේනවා. ඒ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත උත්තරීතර නිවන් සුවය ඵල සමාපත්තිය සමවැදිලා ඒ නිවන් සුවය විඳින හැටි කොච්චර සැනසීමක් ලබන්නද? කොච්චර සැනසීම. ඇයි මේ සසර සාරා සංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ ඇවිදගෙන පාරමී ධර්ම පුරමේ මේ පැමිණියේ උන්වයිට ගමන නිමාව. ඒ ගමනේ නිමාව කියා අවබෝධ වෙච්ච වෙලාවේ හිතලා බලන්න උන්වහන්සේගේ සිතට ඇති වෙන්න ඇති උනා වූ සතුට ඔබ ඔබගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරන්න. හැබැයි
ඒක ලෞකිකයි ඔබ. මොකද අපි ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ඉන්නවා. ඒ බලාපොරොත්තු හුඟා ඉෂ්ට සිද්ධ වෙනකොට අපේ හිතට ලොකු සැනසීමක්, අපි ලොකු හිස්මක් පිට කරනවා. ඒ පිට කරන හුස්ම තුල තියෙන්නේ ඔබේ හිතේ පොඩි බැඳගෙන ආපු මහා බරෙන් ඔබ දැන් නිදහස් වුණා කියන. ඒක ලෞකිකයි. නමුත් තථාගතයන් වහන්සේ මේ සර්වමාර පරාජය කරන ලෝතුරා බුදු බව අවබෝධ කරගත්ත වෙලාවේ හිතට ඇතිවෙච්ච මානසික සැනසීම, ඒ ලෝතුරු සුවය කොහොමද උන්වහන්සේ විඳින්නට ඇති කියලා හිතන්න. දැන් ඔබට මනසින් පේනවා බුද්ධ ගයාවේ උන්වහන්සේ මේ මහා බෝමැඩ වැඩ ඉන්න ආකාරය. එතනින් තමයි උන්වහන්සේගේ බුද්ධ ජීවිතය ආරම්භ වෙන්නේ. කොහොමද බුද්ධ දවසක් උන්වහන්සේගේ විග්‍රහ කරනවා බමුණෙකුට. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනන්ති තස්මා බුද්ධෝති බ්‍රාහ්මණ. බමුණ බුද්ධ කියලා කියන්නේ කාටද? අභිඤ්ඤයං අභිඤ්ඤාතං, මේ ලෝකේ අවබෝධ කරගත යුතු, දැනගත යුතු යම් තාක් තියෙනවා නම් ඒ සියල්ල අභිඤ්ඤාතං දැනගත්තා. ඊටන්ටි වචන මේ ලෝකේ දැනගත යුතු ඒ නිසා තමයි සබ්බඤ්ඤෝ සර්වඥ සියල්ල දන්න. අපිට මේ ඇහැට පේන භෞතික ලෝකෙ විතරක් නෙවෙයි, ඇහැට නොපෙනෙන ලෝක පවා, ඇහැට නොපෙනෙන දේ පවා මේ මහා තථාගත බුදුරජාණන් වහන්සේ දැනීම ලැබුවා. ඒ නිසා තමයි විශ්වය පිළිබඳව, ඇහැට නොපෙනෙන සත්‍යය පිළිබඳව, ලෝකයේ උත්පත්ති පිළිබඳව, සත්‍යය සංසාරේ සැරිසරන්නේ ඇයි, ඒ සසර ගමන නිමාවටපත් වෙන්නේ කොහොමද, මේ සියල්ල භාවේ තබ්බංච භාවිතං, ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා භාවේ තබ්බං පුරුදු කළා. මොනවද පුරුදු කළ යුතු සෑම දෙයක්? දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී, ඊළඟට දාන, සීල, නික්කම්ම, ඔය ආදී වශයෙන් දස පාරමී ධර්ම. ඒ විතරක් නෙවෙයි, තව මොන තරම් පුරුදු කළ යුතු දේ තිබුණාද? ඒ සියලු යහපත් දේ උන්වහන්සේ පුරුදු කළා. පහතබ්බං පහිනන්ති, ඊළඟ ප්‍රහාණය කළ යුතු, දුරු කළ යුතු, අත්තල යුතු, විනාශ කළ යුතු යමක් වේනම්, ඒ කියන්නේ බාහිර දේ නෙවෙයි, අපේ සිතේ සිත අපිරිසුදු කරන යම් තාක් දේ තිබෙනවා නම් අපි ඒවට කියනවා කෙලෙස් කියලා. ඒ සියල්ල පහිනම් දුරු කළා. ඒ නිසා තමයි දස සංයෝජන ධර්මයන් දුරු කළේ. අන්න ඒ නිසා තස්මා බුද්ධෝති බ්‍රාහ්මණ. දැන් පැහැදිලි. මේ ලෝකයේ අවබෝධ කරගත්තු සියල්ල අවබෝධ කර ගැනීම සඳහා යම්තා පුරුදු කළ යුතු දේ තියෙනවා නම් ඒ සියල්ල පුරුදු කළ, ඒ වගේම දුරු කළ යුතු යම්තා දේ තියෙනවා නම් ඒ සියල්ල දුරු කළා නම් අන්නේ උත්තමයා තමයි බුද්ධ. එතකොට ඔබ මම අපි හැමදෙනාම අද මේ දෝත් නගා වන්දනා කරන්නේ එබඳු ශාස්ත්‍රවරයෙකුට. අද අපි මේ සිහිපත් කරන්නේ එබඳු ශාස්ත්‍රවරයෙක් තුළ තිබිච්ච ගුණ. ඊළඟට බලන්න
උන්වහන්සේ ආරම්භ කරු දහම් යුග මෙහෙවර කුසිනාරා සාලවණෙන් අවසන් වුණා. දැන් මේ ගමන පොඩ ඔබ මෙනෙහි කරගන්න. බුද්ධ ගයාවෙන් බුද්ධත්වය අවබෝධ කරගෙන ඊළඟට බරණැස් ඉසිපතනෙන් සිය ධර්ම දූත මෙහෙවරේ පළවෙනි අදියරේ තබලා අවුරුදු 45ක් ටිකෙන් ටික බුද්ධත්වයෙන් පස්සේ කුසිනාරා රාජධානියේ මල්ලව රජදරුවන්ගේ සාලවණේ දක්වා ගමන් කරපු ගමන. ඔය අතරතුර උන්වහන්සේගේ ජීවිතේ අපි අධ්‍යයනය කළා නම් දහම තුලින් හිතුවා නම් අපේ හදවත තුල ඇතිවෙන ශ්‍රද්ධාව අපිට කියා නිම කරන්න බෑ. යාත්‍රාතුරේදී උන්වහන්සේ අනේක ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයන් අනන්තවත් වින්දා. හැබැයි ඒවට කම්පා වුණේ නැහැ. අකම්පිය මනසක් උන්වහන්සේ තුල තිබුණා. ඒ විදිහට උන්වහන්සේගේ බුද්ධ ජීවිතය පුරා වර්ෂ 45ක් බුදු වශයෙන් බුද්ධත්වයෙන් ගත කරමින් අවසාන කාල පරිච්ඡේදය උන්වහන්සේගේ පරිනිර්වාණය සඳහා කුසිනාරාවට වැඩම කර ආකාරය පිළිබඳව හිතන්නේ. පින්නතුන් බුදු සිරිත කියවලා තියෙනවා. බේලුව ගමේදී උන්වහන්සේ වළඳපු ආහාරයක් නිසා දැඩිසේ ගිලන් භාවයට පත් වුණා කියන එක. උන්වහන්සේ පාවිච්චි කරනවා. උන්වහන්සේම පැහැදිලි කරනවා. ඒක හරියට මරණේ කෙලවර වෙන්නා වගේ ආබාධයක් දුකක්. ඒ ආබාධේ වැළඳිලා තිබෙද්දී උන්වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ ජීවිතය ගැන ආවර්ජනා කරනවා. ආසීතිකෝ මේ වයෝ වත්තති. මගේ වයස දැන් අවුරුදු 80ක්. හරියට මේ ශරීරය ජජ්ජර සකටෝ විය දිරච්ච කරත්තයක් වගේ. වැල්පට වල් වලින් ගැට ගහගෙන පාවිච්චි කරන දිරච්ච කරත්තයක්. ඒ නිසා උන්වහන්සේගේ මේ දිරච්ච කරත්තය හා සමාන සිරුර අත්තරින්ට සුදුසු කාලේ. ඒ නිසා විසප්පුර 15ක් වූ දවසට මාස 3කට පෙර ආතුව උන්වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවා. පරිපක්ඛෝ අයෝ මහ්‍යං පරිත්තං මම ජීවිතං පහයෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තුනු අපමත්තා සති මන්තෝ සුසීලා හෝත බික්ඛු සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛතු. භික්ෂුන් වහන්සේලා කැඳවනවා. ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද සීලම භික්ෂුන් වහන්සේලා රැස් කරන්න පුළුවන් රැස් කරන්න මට අවවාදයක් දෙන්න ඕනේ. ඒ භික්ෂුන් වහන්සේලාට තමයි එදා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ අවවාදය දුන්නේ. මහණෙනි මගේ වයස දැන් මුහුකුරා කියනවා. දැන් මේ ජීවිතය අත්හරින්න ඕනේ කාලේ. ඒක බලහත්කාරයෙන් ත්‍යාගෙන ඉන්න ඕනේ නෑ. දුක. ඒක තමයි ජරා ජීර්ණ තත්ත්වයේ ජජ්ජර සකටෝ විය දිරච්ච කරත්තයක් වගේ. හිතා ගන්නට බුදු සිරිත. එනිසා අපමත්තා සතිමන්තෝ මහණෙනි ඔබ සෑම දිනක් අප්‍රමාද වෙන්න. සතිමන්තෝ සතියෙන් යුක්තව ජීවත් වෙන්න. සුසීලා හෝත සිල්වතෙක් වෙන්න. සුසමාහිත සංකප්ප සචිත්ත මනුරක්කත සම්‍යක් සංකප්ප ඇති කරගෙන ඔබේ සිත ආරක්ෂා කරගන්න, සිත පිරිසුදු කරගන්න උත්සාහ කරන්න. මේ බුද්ධාවාදී තුල
උන්වහන්සේ ඉතින් දේශනා කරපු සියලු ධර්ම කැටි කරලා තියෙනවා. අප්‍රමත්තා අප්‍රමාදී වී. උන්වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ අවසාන අවවාදයේ දුන්න භික්ෂුන් වහන්සේලාට අන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අපමාදීන සම්පාදීත. පුරා වසර 45ක් දේශනා කරපු සියලු ධර්මය එකට කැටි කරලා පුංචි වචනයකින් උන්වහන්සේ දේශනා කළා අපමාදීන සම්පාදීත. ඒ වචනේ තුල අර සියලු බුදු දහම තියෙනවා. හරියට ඇත් පියවරක් තුල ඇතාගේ පාසටහන් තුල මේ ගොඩබිම වාසය කරන සියලු සතුන්ගේ පා ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ අපමාද කියන මේ වචනේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්ම ගැඹිලා තිබෙනවා. මොනවද මේ සියලු ධර්ම? ඔබ මුංචියට අපිට කැටි කරලා ගන්නට පුළුවන්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. ඇයි එහෙම කියන්නේ? මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා. මහණෙනි ඉති සීලං මේ සීලය, ඉති සමාධි මේ සමාධිය, ඉති ප්‍රඥා මේ ප්‍රඥා. මතක තියාගන්න. උන්වහන්සේ කුසිනාරා රාජධානියට වඩින්නේ පරිනිර්වාණය සඳහා. ඇතිවෙච්ච රෝගාබාධ මැඩපවත්වගෙන මේ වඩින අතරතුරේදී උන්වහන්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී කලාන්ත භාවයටපත් වුණා. ආනන්ද හාමුදුරන්ට ආනන්ද මට කලාන්තේ මට තව ඉදිරියට යන්න බෑ, වතුර ටිකක් ගෙනත් දෙන්න. ඉංගමේ ආනන්ත පානීයං ආහාර පිපාසුතෝස්මි කිලිස්සාමි. ආනන්ද මට කලාන්තේ මට පැන් ටිකක් දෙන්න. උන්වහන්සේ කීප විටක් ආනන්ද හාමුදුරන්ගෙන් පැන් ඉල්ලනවා. දැන් හිතන්න, ඔබ අප වෙනුවෙන් මේ සංසාර ගමනට පැනවෙලා පාරමී ධර්ම පුරලා සම්බුද්ධත්වයේ අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙනකොට ව්‍යාධි තත්ත්වයෙන් පීඩණයටපත් වෙලා කලාන්ත වෙලා ආනන්ද හාමුදුරන්ගෙන් පැන් ඉල්ලනවා. මනසින් මවා ගන්නට මේ සිදුවේ. එහෙම කලාන්ත ස්වභාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්නට අමතක කළේ නැහැ. හැබැයි දිගින් දිගට විස්තරාත්මක ධර්ම දේශනා කරන්නට උන්වහන්සේට හැකියාවක් නැහැ, දුර්වලයි. ඒ නිසා වරින් වර උන්වහන්සේ මතක් කරනවා මොකද්ද? ඉති සීලං මහණෙනි මේ සීලය, ඉති සමාධි මහණෙනි මේ සමාධිය, ඉති ප්‍රඥා මහණෙනි මේ ප්‍රඥා. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ මහානිසංසෝ හෝති. මහණෙනි සීලෙන් සම්පූර්ණ වෙච්ච සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහත්ඵල මහානිසංසෝ. සමාධියෙන් පරිභාවිත වෙච්ච යුක්ත වෙච්ච ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් පරිභාවිතෝ ආලෝකමත්තු චිත්තං සිත සම්මදේව ආසවි විමුච්ඡති. මේ ආසවි විමුච්ඡති ආසුරයන්ගෙන් නිදහස් වෙනවා. සේයති දං කාමාසවා භවආසවා අවිජ්ජාසවා. ඔය සංක්ෂේපය, ඔය තමයි අපමාද. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම. මොකක්ද මේ? පුරුදු කරන්නට සීල, ඇති කර ගන්නට සමාධිය, වැඩි දියුණු කර ගන්නට ප්‍රඥාව.
දැන් මේ පරිණිරවාණයට 3 මාසයකට පෙර ආතුව භික්ෂුන් වහන්සේලාට දුන්න අවවාදේ මම මතක් කළේ. අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛත. මහණෙනි අප්‍රමාද වෙන්න. ඇයි මේ අප්‍රමාදය කියලා කියන්නේ? කුසලයට ප්‍රමාද වෙන්න එපා. යහපත් දෙයට ප්‍රමාද වෙන්න එපා. අද මේ වර්තමාන ලෝකේ අපි හැම දිනාටම මේ වචනය කොච්චර පැහැදිලිව පේනවාද කියලා හිතලා බලන්න. ඇයි අප වටා වෙලී පැතිරී තිබෙන මේ වේසනකාරී තත්ත්වයේ තුලින් නිහඬව ඔබ හැම දිනාටම උගන්වන පාඩම බුදුහාමුදුරුවෝ අපිට අවුරුදු 2564කට පෙර ආතු උගන්වන පාඩම. පරිසරයේ පිළිබඳව පාඩම. සරල ජීවත් වීමේ පාඩම. කුසල ධර්මයන් සිද්ධ කර ගැනීමට ප්‍රමාද වෙන්න එපා කියපු පාඩම. හැමදේම අනිත්‍යයි කියලා උගන්වපු පාඩම. ඒ වගේම ලද දෙයින් සතුටටපත් වෙන්නටයි අපට උගන්වපු පාඩම. මානසික නිරෝගීතාවය ඇති කර ගැනීමේ පාඩම. හිත කෙලෙස් වලින් බන්ධනයන්ගෙන් නිදහස් වීම සඳහා ඇති කරගත යුතු පාඩම. ඔය සියල්ල තමයි අද අපි අත්විඳින්නේ. හොඳට හිතන්න. මිනිස්යන් හැටියට අපි හැම කෙනෙක්ගේම ස්වභාවය අතෘප්තිකර ආසාවන් සංතරපණය කර ගන්නට ඒ ආරම්මණයන් කරා දෝබැඳින සමාජයක අපි ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝකේ මිනිස්යාගේ ස්වභාවය තෘෂ්ණාවට දාස්යෙක් කියලා ඌනෝ මදි අතිත්තෝ තෘප්තිමත්. එනිසා සමාජයේ මනුෂ්‍ය කන්ටික අමතක කරලා අන්‍යෝන්‍ය වශයෙන් ඉතිවෙන්න යුතුයකම් ටික අමතක කරලා අපි ජීවිතයේ තෘප්තිමත් කර ගැනීම සඳහා අතෘප්තිකර සටනක යෙදුණා. නමුත් කාටද මේ සටනෙන් ජය ගන්න පුළුවන් කමක් ලැබුණේ? අතෘප්තිකරව අපට මිය දෙන්නට සිද්ධ වෙනවා. සමාජය ගැන හිතලා බලන්න. අද බොහෝ දෙනා අත්විඳින ඉරණම ගැන හිතලා බලන්න. පැහැදිලිව අපට පේනවා අප්‍රමත්තා අප්‍රමාද වෙන්න. ඊළඟට ජීවිතය පිළිබඳව තථාගතයන් වහන්සේ අපට ඉතාම හොඳින් ඉගැන්වුවා. මොකක්ද ඉගැන්වුවේ? අප්පමිදං වික්ඛවේ මනුස්සානං ආයු ගමනියෝ සම්ප්‍රායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස් අමරණං. අප්පමිදං මනුස්සානං ආයු. මනුෂ්‍ය ආයුෂ බොහොම ටිකයි. ඔබ අපි හැම දිනම මොනතරම් බලාපොරොත්තු ඇති කරගෙන මොනතරම් සලසුම් උපදවගෙන මේ ලෝකෙ ජීවත් වෙනවා. නමුත් අපේ ඇස් ඉදිරිපිට දීම අපිට පැහැදිලිව පේනවා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. චින්තිතම්පි විනස්සති අපි හිතපු දේ නෙවෙයි. අචින්තිතම්පි භවති අපි නොසිතපු දේ මේ ලෝකෙ සිද්ධ වෙනවා. එහෙනම් අපි මාගත් සුන්දර ලෝකේ අපි මාගත් මාලිගා සීන මාලිගා සියල්ල අපේ දැස් ඉදිරිපිටදී කඩාගෙන වැටෙන අපිට පේනවා. එනිසා ඒ අතෘප්තිකර ආශාව තුල ජීවත් වෙන මිනිසයා එනිසා හඬා වැළපෙනවා. තමන්ගේ දූ දරුවෝ ගැන,
තමන් හරි හම්බ කරගත්ත දේපල පිළිබඳව, තමන්ගේ තනතුරු පිළිබඳව, තමන්ගේ මිල මුදල් පිළිබඳව කල්පනා කරනවා. නමුත් අපමත්තා ජීවිතයේ ස්වභාවය මේ. එනිසා අපි මේ පිළිබඳව හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන අපි කල යුතු දේ බුදුහාමුදුර අපට ඉගෙනුවා. මොකද්ද? සතිමන්තු. ආපෝ පොඩ්ඩක් මම අර මුලින් කියපු වචනේ ගා පදයට යන්න කැමතියි. අප්පමිදං මනුස්සානං ආයු මනුෂ්‍යාවශ්‍ය බොහොම ටිකයි. වාකිව සැලසුම් හදනවා අපි මේ අවුරුද්දේ මේක, ඊළඟ අවුරුද්දේ මේක, ඊළඟ අවුරුද්දේ මේක. නමුත් කවුද දන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන්න ගෙන ආපු ශක්තිය අවශ්‍ය කොච්චරද කියලා. අපිට පැහැදිලිව පේනවා. කුඩා දරුවාගේ පටන් වයෝවෘද්ධ පුද්ගලයා දක්වා මේ ධර්මතාවයට මුහුණ දෙන අවස්ථාව කොතනද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එනිසා අප්‍රමාද සූදානමින් සිටින්න. මරුවා මාරේ කුයි වෙලාවේ අපට ආමන්ත්‍රණය කරයිද දන්නේ නැහැ. ඒ නිසා සතිමන්තු සතියෙන් යුක්තව සම්මා සතිය මුද සීනුවලින් යුක්තව ජීවත් වෙන්න. වර්තමාන මොහොතේ හැකියතා අතීත සිතිවිලි අනාගත සිතිවිලි ඇති කරගන්නේ නැතුව වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. ගතේ තිතේ නිසින්නේ සුද්ධේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මේ වර්තමාන මොහොතේ සීනුවලින් යුක්තව අර අප්‍රමාද කියලා කිව්වේ ජීවත් වෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට ඉගෙනනවා සම්මා සතිය. තථාගතයන් වහන්සේ බුදු බව අවබෝධ කරගෙන ඒ ධර්ම අවබෝධය අපට ලබා දීම සඳහා උගන්වපු ධර්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා සතිය. ඊළඟට සුසීලා හෝත උදේම මතක් කළා සිල්වතෙක් වෙන්න. ඇයි අප්‍රමාදව ඔබ ජීවත් වෙනවා නම් ඔබට ඔබ පිළිබඳව කල්පනා කළ සතුටු විය හැකි ආකාරයට ඔබේ ජීවන ගමන පැවැත්ම ඇති කරගන්න. යටත් පිළිසෙන් සුසීලා හොත සිල්වතෙක් වෙන්න. ඒ සීලවන්ත භාවයෙන් පත්වීම තුළින් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3ක් සම්පූර්ණ කළා කියලා. උදේත් මම මේක මතක් කළා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මොකටද සීලයක් අපිට උමනා කරන්නේ? විනයෝ සංවරත්තාය සංවරේ පිණිස. අර සංවරේ කායික වාචික සංවරය. ඊළඟට සංවරෝ අවිප්පටිසාරත්තාය. ඒ සංවරකම අපිට ඇති වෙන අවිප්පටිසාර විකිලිසර නොවි කනගාට නොවි ජීවත් වෙන්න. මේක පොදු තරම් පිළිතුරේ අපිට. අපි කොයි විදිහට ජීවිතය ගත කළත් මොන පරිසරය අපිට තිබුණත් මොන හැකියාව මොන බලපුලුවන්කාරකම් අපිට තිබුණත් කවදා හරි දවසක අපිට අපි ගැන කල්පනා කරලා බලනකොට මං අතින් මේ දේ වුණා කියන පසුතැවිල්ල අපිට එනවා නම් ඔබ කොහොමද ඒකෙන් ඔබේ සිත නිදහස් කරගන්නේ? ඒ පසුතැවිල්ලෙන් අපේ නිදහස් කරන ක්‍රමය සුසීලා හෝත සිල්වතෙක් වෙන්න. ඒකේ ප්‍රතිඵලයේ බුදුහාමුදුර අපට ඉගෙන ආනිසංස කායස්ස බේදා පරම්මරණා සුගතින් සංකම් ලෝකං උපපජ්ජති. මරණින් පස්සේ සුගතිගාමී භවයක උත්පත්ති ලබන්නේ. සුගතිගාමී භවයක දුගති නොවේ. ඒක බුදුරජාණන් වහන්සේ අපට දුන්න සහතිකය. සපින්තුනි මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරියේ ඔබ හිතන්ට එපා ඔබ අසරණ කෙනෙක් බවට පත් වුණා කියලා. ඒ අසරණ බව ඔබ හිතනවා නම් ඇති වෙන්නේ යටත් පිළිසෙන් ඔබ තුල මේ සීල සම්පදාවත් ඇති නොවිච්ච නිසා.
සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාවේ මේ පළවෙනි ශික්ෂණේවත් සීලයේ තුලින් ඔබ ඇති කරගත්තා නම් එහෙම නැත්නම් අද සිට ඇති කරගන්නට උත්සාහ කරනවා නම් ඔබ කල්පනා කරන්නට ඔබ අසරණ භාවයටපත් වෙලා නැහැ. අපිට ගැළවීමක් ඒ බුදුරජාණන් වහන්සේ දුන්න සහතිකේ නිසා සුසීලා හොත සිල්වතෙක් වෙන්න. පොයි දවසට සමාදන් වෙච්ච සීලේ නෙවෙයි දිනපතා දෛනික ජීවිතය ඔබට සමාදන්ව ආරක්ෂා කරන්නට පංච සීලය. ඒකයි අනිත්‍ය පැත්තකින් කියන්නේ. භාවනාව කරන්න අමාරුයි පැත්තකින් කියන්නේ. නිවන අවබෝධ කරගන්න අමාරුයි පැත්තකින් කියන්නේ. මේ ඔබ අධෛර්ය කරනවා නෙවෙයි. නමුත් අපිට මේ ජීවිතේ ටික සාක්ෂාත් කරගන්නට නොහැකි වුණොත් ඊළඟ භවයේ හරි අපි නවත්තපු තැන ඉඳලා පටන් ගන්නට හොඳ භවයක අපි උපදින්න ඕනේ. ඒක නිකන් ලබන්න බෑ. ඒක ලබන්නට අපි සුදුසුෙක් වෙන්න ඕනේ. ඒ සුදුසුකම මේ සීලවා සුසීලා හෝත කියන මේ අවවාදයේ තුල තියෙනවා සිල්ලතික් වෙන්න. නිසා පින්තුනි සමාදම් වූ පංච සීලයේ උණින් රකින්න අධිෂ්ඨාන කරගන්න. ඊළඟට සුසමාහිත සංකප්ප සම්‍යක් සංකප්ප සුසමාහිත මොනවාද සංකප්ප? සම්මා නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒකට විරුද්ධ දේ තමයි කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප. කාම සංකප්ප කැමැත්ත. අද ලෝකයේ තියෙන ගස්තනේ මිනිස්යන් අතර තියෙන ගැටීම, ආගම් අතර තියෙන ගැටීම, ජාතීන් අතර තියෙන ගැටීම, ප්‍රාන්ත අතර තියෙන ගැටීම, රටවල් අතර තියෙන ගැටීම මොකද්ද? කාම සංකප්ප කැමැත්ත. මේ දේ ඕනේ මා මේ රට යටත් කර ගන්න ඕනේ, මේ පුද්ගලයා යටත් කර ගන්න ඕනේ. කාම සංකප්ප. මගේ කැමැත්තට අනුව මගේ ගෙදර වැඩ සිද්ධ වෙන්න ඕනේ. මගේ බිරිඳ මගේ කැමැත්තට අනුව වැඩ කරන්න ඕනේ. බිරිඳ මගේ කැමැත්තට අනුව වැඩ කරන්න ඕනේ. දරුවෝ මගේ කැමැත්තට අනුව වැඩ කටයුතු වෙන්න ඕනේ. සියල්ල මගේ කැමැත්ත. මගේ කැමැත්තට රූප, මගේ කැමැත්තට ශබ්ද, මේක නොලබෙනකොට මොකද වෙන්නේ? ව්‍යාපාද සංකප්ප. ඔබේ සිත තුළ තරහ, ද්වේෂය, වෛරය, ක්‍රෝධය මිසල්. දැන් හොඳට හිතන්න. ඇයි මට අද තරහ ආවේ? ඔන්න විග්‍රහ කරන්න හොඳ තැන. ඇයි තරහ ආවේ? ඇයි ද්වේෂය ආවේ? පුතා කෑ ගැහුවා. මම බණහන වෙලාවේ, මම භාවනා කරන වෙලාවේ මට ඒක බාධාවක් වුණා. ඒ කියන්නේ මගේ කැමැත්තට වැඩ සිද්ධ වුණේ නැහැ, බාධාවක් වුණා. ඒ නිසා ඒ බාධාව මම ද්වේෂයක් බවට පත් කරගත්තා. කලින් ඇසුණා වූ ශබ්දේ අරමුණ මම ද්වේෂයක් බවට පත් කරගත්තා. ඊළඟ පැහැදිලිද? දැන් මොකද වෙන්නේ? තමන්ගේ කැමැත්තට ඉඩ නැති වෙනකොට ඒ කියන්නේ කාම සංකප්ප, ඊළඟට ව්‍යාපාද සංකප්ප, ඔන්න ද්වේෂය ඇති වෙනවා. තරහව. ඊළඟට හිංසා. හොඳින් හරි නරකින් හරි මේදී මම ලබාගත යුතුයි කියන සිතුවිල්ල මට එනවා. අද ලෝකෙ වෙන්නේ ඒක. ආයුධ, මිනිස් ඝාතන, තවත් විවිධ දේවල් මේ ලෝකේ පුරා යන්නේ මොනවා නිසාද? හිංසාව. ඇයි හිංසාව? ව්‍යාපාදී. ඇයි ව්‍යාපාදී? කාම කැමැත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෙවෙයි සම්මා සංකප්ප. ඒ මොනවාද? අපි තුල නික්කම්ම සංකප්ප ඇති කරගන්න. මේවෙන් නික්මීම. ආරම්මණයන්ගෙන් ඇලෙන්නේ නැතුව, ආරම්මණයන් නිසා ගැටෙන්නේ නැතුව
අපේ මනස මේවා නිදහස් කරගන්න. ඊළඟට ව්‍යාපාද සංකප්ප, ද්වේෂ සිතිවිලි ඇති කරගන්න එපා. මෛත්‍රී සහගත සිතිවිලි ඇති කරගන්න. ඊළඟට අවිහිංසා සංකප්ප, මේ ලෝකයේ සෑම සත්‍යයකටම අයිතිය ජීවිත කාමෝ අමරිත කාමෝ, ජීවත් වීමේ කැමැත්ත, මැරෙන්න තිබෙන කැමැත්ත. ඒ නිසා අවිහිංසා ඇති කරගන්න. දැන් බොහොම පැහැදිලි පින්නතුනි, සුසමාහිත සංකප්ප, මේ යහපත් සිතිවිලි අපි තුල ගොඩනගා ගන්නට පුළුවන් නම් අපි මේ ජීවත් වෙන පරිසරයේ සමාජයේ කොච්චර සුන්දර පරිසරයක් බවට පත් වෙයි. තථාගතයන් වහන්සේ දේශනා කර මේ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් අපි ඈත් වෙච්ච නිසා ඔබ අපි හැම දිනාටම නූපන් පරපුරට මේ විඳින්නට සිද්ධ වෙලා තියෙන අයහපත් කාල පරාසය පිළිබඳව දැන් අපට නැවත හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මොකක්ද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට සචිත්ත මනුරක්ඛත, ඔබේ සිත යහපත් දේන් ඔබ ආරක්ෂා කරගන්න. මොනවාද? සිත අපරිසුදු වෙනවා. ඒ අපරිසුදු වෙන්නේ මොනවාද? අපි ඒකට පාවිච්චි කරන වචනයක් තියෙනවා, කෙලෙස්. ලෝභයෙන් ඉඳන් ආසාවේ සිට කොයිතරම් දේවල් සිත අපරිසුදු වෙන ධර්මතාවයන් මේ ලෝකේ තියෙනවා. එහෙනම් මේ අපරිසුදු වෙන, සිත අපරිසුදු වෙන ක්ලේශ ධර්මයන් අපි නිදහස් කරගන්න අපි සිත. ඒකට අපිට ඕබනා කරන සම්මා වායාම උත්සාහය මම උදේ මතක් කළා. ඇයි මේ සිත නිදහස් කරගන්න කියලා කියන්නේ? මම උදේ මතක් කළා පින්තුන්ට මනෝ කුබ්බංගමා ධම්මා. හැම දෙයකම මුල සිට. හොඳ දෙයට, නරක දෙයට, තිරසනෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න, දෙවි කෙනෙක් වෙන්න, රහත් වෙන්න, බුදු වෙන්න, මේ සියල්ලට මුල සිට. ඒ නිසා අපි අපේ සිත පිළිබඳව මේකට වඩා සැලකිලිමත් වෙන්න. නොකරන්නේ මේක. උදේ අවදි වෙච්ච වෙලාවේ සිට රාත්‍රී ඉඳිට යන දක්වා අපි සෑම දිනම කායික සුවපත් භාවයේ, කායික සුවතාවයේ පිළිබඳව, කායික නිරෝගීතාවයේ පිළිබඳව හිතනවා. නමුත් මනස, අපේ සිත අපි අමතක කළා. ඒ නිසා තමයි මේ මානසික පීඩන අපිට ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි අපේ වැරද්ද නිවැරදි කරගමු. ඇයි සිත සචිත්ත මනුරක්ඛත, සිත රැකගන්නේ කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ අපට අපේ සිත පිළිබඳව පැහැදිලි කරනවා. සිතේ ස්වභාවය පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛලිටි උපක්ඛලිස. මහණෙනි, මේ සිත බොහොම ප්‍රභාස්වරයි. මොන සිතද? මේ උත්පත්තියේදී අපට ලැබෙන සිත අපි කියන භාංග සිත. හරියට පිරිසුදු වතුර වීදුරක් වගේ. පිරිසුදු වතුර වීදුරක් වගේ. එතකොට ඔබ අපි හැමදෙනාම මේ ලෝකයේ උපදිනකොට පිරිසුදු සිතකින් උත්පත්තිය ලැබුවා. හරියට ඒක පිරිසුදු වස්ත්‍රයක් වගේ, වතුර වීදුරක් වගේ. දැන් ඒ පිරිසුදු සිතට කුමක්ද වෙන්නේ උනේ කියලා බලන්න. ආගන්තුකෝ පැමිණෙන උපක්ලේශයන්. අපි ඒකට කියන කෙලෙස්, කිලිටි නිසා අර පිරිසුදු සිත අපිරිසුදු වෙලා තියෙනවා. ඒකට දැන් අපිට තියෙන්නේ පිරිසුදු සිතක් නෙවෙයි, අපිරිසුදු සිතක්. ඒ සිත අපිරිසුදු කරන්නට තව අපි තුල තියෙනවා දොරටු පහක් සූදානම් වෙලා. අපි ඒකට උදින් මතක් කළා පංචේන්ද්‍රිය.
ඒවට ලැබෙන ආරම්භන. ඇස කන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මේවා නිසා මොකද කරන්නේ? චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායෝති. ව්‍යංජනක් ගායෝති. ඒ රූප පේනවා අපි නිමිති ගන්නවා. ලස්සනයි, හොඳයි, මිහිරි, කැතයි, අවලස්සනයි ඔය ආදී වශයෙන්. ඒ නිසා අපේ සිත කිලුට වෙන්න පටන් ගන්නවා. මේ කිලුට වීම වළක්ව ගැනීමට සතිය අපට උමනා කරන වායාමය ප්‍රඥාව සමග. ඒ නිසා එන ආරම්මණේ දුටුකමම චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායෝති. ඇහැට රූප පේනවා, අරමුණක් එනවා, නිමිත්තක් ගායෝති. නිමිති නොගෙන ජීවත් වෙන්නට දැක්කා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. අපිට මේ පංචේන්ද්‍රයන් රැක ගන්නට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාද මතක් වෙනවා. එතකොට අපේ අර අපිරිසුදු වුණා වූ අපිරිසුදු වෙන්නට ඉඩ තියෙනා වූ අපේම සිත පිරිසුදු කර ගන්නට අපිට පුළුවන්කමක් තිබෙනවා. වෙනතුනි අනාදිමත් කාලේ ඉඳන්ම අපි පුරුදු කරගෙන ඇවිල්ලා තිබෙන්නේ යහපත් දේ නෙවෙයි අයහපත්. ඒ නිසා ඒවා ලාඩු තට්ටු පිටින් අපේ මේ සිත තුළ රැඳිලා තිබෙනවා. පොඩ්ඩක් හිතන්න. ක්‍රමානුකූලව ටිකෙන් ටික අපි මේක දුරු කරලා දාගන්න. බොහොම අමාරුවෙන් අපි මේ දේ කරන්න ඕනේ. තෝකං කනේ කම්මාරෝ රජතස්සීව නිද්දමේ මලවත්තනු බුදුහාමුදුරුවෝ උපමාවක් දේශනා කරනවා. හරියට කම්මල් කාරේ යකඩේක තියෙන මලකඩ ටිකෙන් ටික සුද්ධ කරනවා වගේ අපේ සිත තුළ තියෙන මලකඩ කෙලෙස් නැමැති මල දුරු කරලා දාන්න ටිකෙන් ටික අපි උත්සාහ කරනවා. අනුපුබ්බේන මේධාවී තෝකං කනේ මේධාවී නෝන තියෙන තැනත්තාට පමණයි ඒක කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. මේ පවතින වාතාවරණය අපි නුවණින් පාවිච්චි කරන්න උත්සාහ කරන්න. ලෝක ස්වභාවයේ දකින්න උත්සාහ කරන්න. මේධාවී කියලා කිව්වේ ඒකයි. එසේ නුවණින් දකින්නට මේ ලෝක ස්වභාවයේ තේරුම් ගන්නට අපි උත්සාහ කරනවා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා නම් අපි වඩාත් අපේ සිත ධර්මයට නැඹුරු කරන්නට අපිට සිද්ධ වෙනවා. එසේ ධර්මයට නැඹුරු වෙච්ච පුද්ගලයා විශේෂයෙන් හදවත තුළ මේ ගුණධර්ම ටික එකතු කරගන්න. සීල සමාධි ප්‍රඥා කියපු ත්‍රිවිධ ශික්ෂාවෙන් සීල සමාදානිය ඇති කරගෙන දැන් මේ මාතෘකා කර ගාථාව තුලක් තියෙන සුසීලා හෝත සිල්ලටික්මෙන්ට් ඊළඟට සචිත්ත මනුරක්කත සිත ආරක්ෂා කරගන්න සුසමාහිත සංකප්ප හොඳ සිතිවිලි වලින් යුක්ත වෙන්න සමාධි ප්‍රඥා ඇතුළත් කරගෙන පුළුවන් ආකාරයට අපේ ගුණ ධර්ම ටික වැඩි දියුණු කරගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා නම් තමන්ට තමන් ගැන සතුටටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නිතර පාවිච්චි කර වචන දෙකක් තිබෙනවා. ඒ තමයි අදලින්ත අමෝඝ කියන වචන දෙක. ඔක සටහන් කරලා තියාගන්න. අදලින්ත ඔබ දෙලින් දෙක් වෙන්න එපා. අමෝඝ හිස් පුරුෂයෙක් වෙන්න එපා. ඒකේ බාහිර සම්පත් නෙවෙයි. බාහිර මොන තරම් සම්පත් තිබුණත් අද පැහැදිලිව අපිට පේුණා, අපි දැක්කා, අපිට ඇහුණා. ඒ සම්පත් වලින් මොකද්ද ගන්නට පුළුවන් ප්‍රයෝජනෙ? සාදලිට බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කළේ භෞතික සම්පත් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් ඔබ ඇති කරගන්න ගුණ ධර්ම ටික. අමෝඝ හිස් පුරුෂයෙක් වෙන්න එපා.
හිස් පුරුෂයෙක් වෙන්න එපා. ඒ නිසා ධනෙ උපදව ගන්න. මොනවද ධනෙ? සත්තාරි ධනෙ, ශ්‍රද්ධා ධනං, සීල ධනං, ඉරියොත්ප්පියං ධනං, සුත ධනං චාගෝච පඤ්ඤාමි සප්තමං ධනං. රාහුල පුංචි හාමුදුරන්ට මතක් කළා. රාහුල පුංචි කුමාරයා තථාගතයන් වහන්සේගේ අතේ එල්ලීගෙන දායජ්ජ මම දදාහි, දායජ්ජ මම දදාහි කියලා ගමන් කළේ අම්මාගේ බැහුමට ඉගෙනුමට. පියාණෙනි මට දායාදේ දෙන්න. තථාගතයන් වහන්සේ පුංචි කුමාර අරගෙන ගිහින් පැවිදි කළා. පුත රාහුල ඔබ මගෙන් දායාදේ මට දෙන්න තියෙන දායාදේ ශාසනික දායාදේ. ඔබ ඉල්ලපු ලෞකික දායාදය බුදු පිය කෙනෙක් හැටියට දෙන්න මම සූදානමක් නැහැ. ඒ ලෞකික දායාදේ ලබාගත්තොත් ඔබ මේ අනන්ත සසර කවදා ඔබේ ගමන නිමාවටපත් කරනවාද කියලා මට දකින්න බෑ. මා බුදු වුණේකට නෙවෙයි මේ ශාසනික දායාදේ ඔබට දෙන්න. ශ්‍රද්ධා ධනං, සීල ධනං, ආර්ය ධන හත දේශනා කළා. පින්තුනි, ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. ඔබ මේ කාල පරාසය තුල යම් ගුණයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්කමක් ලැබුණා නම් අද සන්ධ්‍යා භාගී අපි ගිලන්පස බුද්ධ පූජා පවත්වන වෙලාවේ ඒ උපදවගත් ගුණ ධර්මයේ පිළිබඳව ආවර්තනා කරලා තථාගත බුදු පියාණනි ඔබ වහන්සේට පුද පූජා පවත්වන්නට මා තුල ලෞකික යමක් නැති වුණා. ආධ්‍යාත්මික වශයෙන් උපදවගත් මේ ගුණ ධර්මය ඔබ වහන්සේගේ සිරිපාමුල මා කුසුමක්සේ පූජා කරනවා කියලා පුදන්නට ඔබට පුළුවන්කමක් ලැබෙයි. පරිනිර්වාණ අවස්ථාවේ රාජරාජ මහා මාත්‍යවරුන් බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන වෙලාවේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා ආනන්ද නයි මයියා මාලා ගන්ධාදී මම පූජෙන්තුනා. ආනන්ද මේ මල්ගඳ සුවල විදවුන් වලින් පූජා කිරීම නෙවෙයි මට කරන උපහාරයේ ගෞරවය. යෝකෝ ආනන්ද බික්ඛුවා බික්ඛිනීවා උපාසකෝ උපාසිකාවා ධම්මානුධම්ම පටිපන්නෝ වේදති සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානීති පූජීති පරමාය පූජාය. ආනන්ද යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසක උපාසිකාවක් මගේ ශ්‍රාවකේ ධර්මානුධම්ම ප්‍රතිපත්තියට අනුව ජීවිතය ගත කරනවා නම් සෝ සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ පරමාය පූජාය. ඔහු තමයි තථාගතයන් වහන්සේට කරන ශ්‍රේෂ්ඨ උපහාරය කරන පුද්ගලයා. එනිසා පින්තුනි ආමිෂය අවශ්‍යයි, ප්‍රතිපත්තියට වඩා අවශ්‍යයි. අපි ප්‍රතිපදාවට අපේ සිත නැඹුරු කරගෙන අවශ්‍ය කරන දේ අපේ ජීවිතයට එකතු කරගන්නට මේ පින්බර වෙසක් සමය තුල අදිෂ්ඨාන කරගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් අපේ මානසික ඒකාග්‍රතාවය තුළින් චිත්ත පාරිශුද්ධිය සුසමාහිත සංකප්ප සචිත්ත මනුරක්කත කියපු ආකාරයට සිත මනාවට ආරක්ෂා කරගෙන ටිකෙන් ටික හිත තුළ බැඳී පවතින මේ ක්ලේශ ධර්මයන් අපවිත්‍ර ධර්මයන් දුරු කරලා දාමලා ලබන ශාන්තිය නිවන සාක්ෂාත් කරගන්නට ඔබ අප හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පාරමිතා බල පූජිත උත්තරීවා කරයා